නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චක්කුංචාඋසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදිතං තං විතක්ඛන්ති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පපංච සංඥා සමුදාචරಂತಿ බණහන් සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් මදුපිණ්ඩික සූත්‍රයෙන් කොටසක්. මේ ඇත්තෝ නිතරම අහල පුරුදු පාඩයක් ඒක. මේ ඉන්ද්‍රිය සම්බන්ධව දේශනා කරන කොටසක් නිසා නිතර බෞද්ධයෝ අහන සූත්‍ර පාඩයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් පින්වත්නි ඒ සූත්‍ර පාඨය අපි කොච්චර අහලා තිබුණත් අපිට ඒක නිසියාකාරව තේරුම් ගන්න තාක් කල්ම මේ ඉන්ද්‍රිය ඥානය කියන එක පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගන්නට අමාරුයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා කියන තැනට මේ ඇත්තෝ අහලා තියෙනවා යං වේදේති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති කියන මේ කොටස සමහර විට මේ ඇත්තන්ට නිතර අහන්නට ලැබෙන්නේ නැහැ. මේ සූත්‍ර දේශනා බුදුහාමුදුරුවෝ ශාක්‍ය ජනපදයේ නිග්‍රෝධාරාමේ වැඩ වාසය කරමින් උදේ කාලේ දවල් කාලේ පිණ්ඩපාතේ ගිහිලා සවස් කාලේ උන්වහන්සේ ඒ කිට්ටුව තිබිච්ච ස්වභාවික වනාන්තරයක ලදරු ලපටි බෙලි ගහක් මුල වැඩ වාසය කරන අවස්ථාවේ දණ්ඩපාණී කියන ශාක්‍ය රජතුමා හැරමිටියකුත් අරගෙන තමන්ගේ ශාරීරික පහසුව සඳහා සක්මනේ යෙදෙන අවස්ථාවේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නෝ දැක්කා. මේ දණ්ඩපාණී කියන ශාක්‍යවරයා බුදුරජාණන් වහන්සේ ඉන්නෝ දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ප්‍රශ්නයක් ඇහුවා ශ්‍රමණය ඔබ කිනම් වාදයක් ප්‍රකාශ කරනවද? එහෙම නැත්නම් කිනම් දෘෂ්ටියක් ලෝකයාට ප්‍රකාශ කරනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ දේව මනුස්ස ප්‍රජාව අතර යම් කෙනෙක් විවාදයට තුඩු නොදෙන යම් මතයක් යම් වාදයක් ප්‍රකාශ කරනවද ඒ වාදය තමයි තමන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එපමණක් නෙවෙයි විචිකිච්ඡාවත් කුකුසත් මේ භව තණ්හාවත් අයින් කරපු සීනාශ්‍රවයන් වහන්සේට සියලුම ක්ලේශයන්ගෙන් නිදහස් වෙච්ච සීනාශ්‍රවයන් වහන්සේට ලෝකයා සමග විවාදයක් නැත කියන එක තමයි
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ දණ්ඩපාණී කියන ශාක්‍ය වංශයේ කෙනෙක් වුණත් පින්වත්නි දේවදත්ත පාක්ෂිකයෙක් හැටියට වාසය කරපු නිසා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කර හිටියේ ඇත්ත වශයෙන්ම යම්කිසි ධර්ම අවබෝධයක් ලබා ගන්නටවත් එහෙම නැත්නම් දුකින් නිදහස් වෙන අදහසකින් වක්වත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මොහොතකට හරි අපහසුවටපත් කරන්නට පුළුවන්ද කියන කාරණේ උඩ. ඒක බුදුරජාණන් වහන්සේ හොඳින් දන්නවා. ඒ නිසා තමයි අර විදිහේ දීර්ඝ උත්තරයක් දුන්නේ. ඒ දණ්ඩපාණී කියන ශාක්‍ය වංශිකයා වයසට නොගිහිල්ලා Taman සැරමිටියකුත් අරගෙන ජංගා එහෙම නැත්නම් කෙන්ඩ පහසුව සඳහා මේ සක්මනේ හැසිරෙන මේ තැනැත්තා මානෙන් යුක්ත කෙනෙක් හැටියට තමයි බණ පොතේ සඳහන් වෙන්නේ. එතකොට පේනවා මේ දණ්ඩකට එහෙම නැත්නම් සැරමිටියකට වාරු දීලා තමන් ගමන් කරන වගේම මේ දණ්ඩපාණී කියන වචනේ අපි ටිකක් ඇතුලෙන් බැලුවොත් පින්වත්නි පේනවා කිසියම් දුෂ්ටියකට වාරු දීලා කටයුතු කරන කෙනෙක් කියන එක. එතකොට දැන් කෙනෙක් ළඟ තියෙන දෘෂ්ටිය අපි දන්නවා සසර අපි බොහෝ කාලයක් ගමන් කරන්නේ තම තමා ගත්ත දෘෂ්ටිවල වැරදි දිට්ඨිවල ඉන්න නිසා. එතකොට මේ දණ්ඩපාණී කියන ඇත්තත් වැරදි දිට්ඨියක ස්වභාවයෙන්ම වාසය කරනෝ බුදුහාමුදුරන්ට විරුද්ධව කතා කරනෝ කල්පනා කරනෝ ඒ වගේම ක්‍රියා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ සැරවිටියක් බාහිරෙන් පමණක් නෙමෙයි ආධ්‍යාත්මිකවත් මෙයා සැරවිටියකට වාරු දීලා යන කෙනෙක්. කියන්නේ දිට්ඨියකට මුවා වෙලා ඉන්න කෙනෙක්. දිට්ඨියකින් නැකිටලා වාසය කරන කෙනෙක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ. ඒකට බණ පොතේ සඳහන් වෙන්නේ පින්වත්නි ඒ පිරිස පිළිබඳ දිට්ටි වහලුන් හැටියට. දැන් අපි අතරත් එක එක මත දිට්ටි තියෙන්න පුළුවන්. ඒ තමන් ගත්ත දේ හරි කියලා වාද විවාද කරමින් වාසය කරනෝ මිසක් ඒ දිට්ටියෙන් බාහිර බැහැර වෙලා අපි යමක් තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නැහැ. අන්න එහෙම පිරිස තමයි දිට්ටි වහල්ලු හැටියට ධර්මයේ සඳහන් වෙලා තිබෙන්නේ. එතකොට පේනවා දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඇහැව්වට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ අනුව මේ තැනත්තාට මේක කිසි අවබෝධයක් ලබා ගන්නට බැරි වුණා. නළල රැලි කරගෙන දිව දික් කරලා නැවත යන්න ගියා. ඒක බුදුරජාණන් වහන්සේ සන්ධ්‍යා කාලේ භික්ෂුන් වහන්සේටත් මෙන්න මේ විදිහේ සිදුවීමක් සිදු වුණා කියලා දේශනා කළා. දේශනා කළාම භික්ෂුන් වහන්සේටත් මේක ගැන ලොකු අවබෝධයක් ලබා ගන්නට අමාරුයි. ඒ බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා තමන්ගේ සමීපේ වාසය කරන මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහලා ටිකක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ තේරුම් ගන්න ඕනේ කියලා. එතකොට ඒ මහා කච්චායන මහා ස්වාමීන් වහන්සේගෙන් මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ කුමක් ගැනද කියන එක ප්‍රශ්න කර හිටියාම උන්වහන්සේ දේශනා කරපු කොටස තමයි මේ ඇත්තන්ට මාතෘකා කරන්නට යෙදුනේ. චක්කුං ආවුසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා ආදි වශයෙන් පෙන්නන මේ සූත්‍ර පාඨය.
එතකොට පේනවා මේ සූත්‍රයේ ඊටාම වැදගත් කොටම සඳහන් වෙන්නේ පින්වත්නි අපි මේ සාංශාරික සත්‍යයන් හැටියට නොයෙකුත් ජීවිත ලබාගෙන විශේෂයෙන් අපි මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ වෙන්න පුළුවන් අපේ වැඩි කාලයක් වාද විවාද තර්කවලට අපේ ජීවිතය හසු වෙනවා. අපි තර්ක විතර්ක වාද විවාද කරගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ දෙවි මිනිසුන් සහිත මේ ලෝකේ කිසිවෙක් සමග වාද කරන්නේ නැහැ. ඊළඟට විවාදයට තුඩු දෙන වාදයක් ප්‍රකාශ කරන්නේ නැහැ කියන එක බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට උන්වහන්සේගේ ධර්මයේ ගැන සඳහන් වෙනකොටත් පේනවා අතක්කාවචර ධර්මයක්. ඒක තර්ක කළා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. තම තමාගේ නුවණින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරලා ඉගෙන ගන්න ඕන ධර්මයක් හැටියට තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පින්වත්නි දෙන්නෙක් අතර හෝ එහෙම නැත්නම් සමූහයක් අතර හෝ වාද කිරීමෙන් මේක අවබෝධ කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. තම තමා වෙන වෙනම පුහුණු වීමෙන් ප්‍රගුණ කිරීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්නට කෙනෙකුට අවස්ථාව ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ඥානය ගැන සඳහන් කරනකොට අපි මේ ආයතන 6ට අසු වෙලා පపంచ සංඥා සමුදාචරಂತಿ මේ ආයතන 6ට අපි අහු වෙලා සසර ගමන් කිරීම නිසා තමයි අපිට මේකේ නිමාවක් ලබා ගන්නට බැරිකම ඇති වෙලා තිබෙන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කරන වැදගත්ම දේ තමයි මේ අපේ ඉන්ද්‍රිය ඥානය කියන එක මේ తాවකාලික දෙයක් හැටියට බොහෝ අයට තේරුම් ගන්නට බැරි නිසා මේක විතර්කයන්ට පත් වෙලා ඊළඟට ප්‍රපංච කියන වචනේ ප්‍රමාදයට හේතු වෙන දෙයක් බවට පත් වෙලා දිගින් දිගටම සංසාරේ ගමන් කරන්නට හේතු වෙන ආසය අනුශය වශයෙන් කෙලෙස් උපදවන මාර්ගයක් හැටියට තමයි අපි මේ ඉන්ද්‍රිය බොහෝ කෙනෙක් හසුරවන්නේ. එතකොට ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට පින්වත්නි සමහර විට අපි කොහොමද මේ ඉන්ද්‍රිය හසුරවන්නේ මේ කෙලෙස් එහෙම නැත්නම් ආසය අනුශය උපදවන්නේ නැති ආකාරයට එහෙම නැත්නම් මේ සංසාරය දික් නොවන ආකාරයට අපි කොහොමද මේ ඉන්ද්‍රිය හසුරවන්නේ කියන කාරණේ කෙනෙකුට අමුතු දෙයක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් සසරින් නිදහස් වෙන කෙනෙක් කල්පනා කරන්නේ කෙසේ හෝ මේ දුක්ඛ ස්කන්ධයෙන් නිදහස් වීමට යම් මාර්ගයක් සලසා ගන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අන්නේ මාර්ගය සලසා ගැනීමට තමන් කුමන හෝ කැපවීමක් කරන්නට කැමැත්තක් ඇති වෙනවා. ජීවිතේ සමහර එක එක අවදිවල ළමා කාලේ තරුණ කාලේ ඊළඟට අපි ටිකක් වයෝවෘද්ධ තත්ත්වයටපත් වුණාමත් කෙනෙකුට නොහිතෙන්නට පුළුවන් තව දුරටත් අපි මේ ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරය මේ සිත කියන ආයතන එක්ක මේ අපේ ජීවිතයේ පැවැත්වීම තමයි වැදගත් වෙන්නේ කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. නමුත් කෙනෙකුට සමහර විට අන්තිම පැයේදී හෝ ජීවිතේ යම් කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. අපි මේ ගත කරන ජීවිතය තුළ අපිට කිසිම ස්ථිර වූ සැනසීමක් ලබා ගන්නට බැරි වුණා නේද කියන කල්පනාව. ඒ නිසා පින්වත්නි අපි වෙන වෙනම තේරුම් ගන්න ඕන කොපමණ කාලයක් අපි වාද විවාද කරමින් මේ
ඉන්ද්‍රිය ඥානය හසුරවමින් කාලය ගත කළත් අපිට මේකේ අවසානයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ අවසානයක් ලබන්න ඕන නම් අපි තේරුම් ගන්න ඕන පపంచ සංඥා සමුදාචරಂತಿ කියන මේ සංඥා කියන කාරණේ අපි තේරුම් ගන්න ඕන. දැන් මේ ඇත්තෝ දන්නවා සංඥා කියලා කියන්නේ අපි යමක් දැන ගැනීම. විවහාර වශයෙන් එහෙම නැත්නම් සම්මුතියක් වශයෙන් යමක් දැනගන්නවා. මේ අහවල් දෙය කියලා දැනගන්නවා. ඒ මහා විශාල සංඥා උපාදානස්කන්ධයක් සමූහයක් අපි තියෙන හඳුනා ගැනීම වශයෙන්. මේ මිනිහෙක්ක මේ ගැහැණියෙක්ක මේ ගෙයක් මේ මේසයක් මේ අතය මේ ඇසය මේ කනය ආදී වශයෙන් නොයෙකුත් හඳුනා ගැනීම තියෙනවා. ඒ හඳුනා ගැනීම අපි ඒක විවහාරය සඳහා පවත්තන දෙයක් කියන සීමාව අපිට ඉක්මවා ගියොත් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක විඳීමක් බවට පත් වෙනවා. ඒ විඳීමක් බවට පත්වීම නිසා තං විතක්කේති ඒක නැවත නැවත හිතට විතර්ක උපදවන මාර්ගයක් බවට පත් වෙනවා. ඒක ඊටාම වැදගත් දෙයක්. සංඥා වේදනා විතර්ක ඊළඟට පపంచ කියන මෙන්න මේ කාරණා හතර. ඊළඟට ඒ විතර්කයන් පින්වත්නි පపంచයන් බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රපංච කියන වචනයත් බෞද්ධයන්ට ඒ තරම් පුරුදු වචනයක් නෙවෙයි. නමුත් ඊටාම ගැඹුරු එකක් මේ ප්‍රපංච කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍ය වශයෙන් කියනෝ වාක් ප්‍රපංචයක් කියලා කියනවා. ඒ කියන්නේ වචන සමූහයක් එක් දෙයක් ප්‍රකාශ කිරීම සඳහා වචන සමූහයක් අපි පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීම නිසා සමහර විට අපිට අර මූලික අර්ථය සැඟවිලා යන්න පුළුවන් යමක් කෙරේ. එහාට යනකොට අන්න ඒ වගේ එකක් තමයි මේ ප්‍රපංච කියලා කියන්නේ. සංඥා කියන අර සරල මේ හඳුනා ගැනීම තව ටිකක් එහාට යනකොට අපි වේදනාවක් බවට පත් කරගන්නවා. ඒ වේදනා විතර්ක බවට පත් කරගන්නවා. ඊළඟට ඒ විතර්ක පపంచ බවට පත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ප්‍රපංච බවට පත් වුණාට පස්සේ අපි සාමාන්‍යයෙන් දැන් මම කියන එක අන්න ඒ වගේ ප්‍රපංචයක්. එතකොට මේ ප්‍රපංචයක් අර වේදනාවන්ටපත් වෙලා විතර්කයන්ටපත් වෙලා ඒ විදියට අනාදිමත් සංසාරයේ ගොඩනැගිච්ච අපි තුල ගොඩනැගිච්ච අදහසක් තමයි මේ මම කියලා කියන එක. නමුත් මේ මම කියන එක දැන් කෙනෙකුට මේක අයින් කරන්නේ කියලා කිව්වහම ඒක ලේසියෙන් අයින් කරන්න බෑ. ඒකට හේතුව ඒක පపంచයක් බවට පත් වෙලා. දැන් බුදුහාමුදුරුවෝ උදාහරණයක් වශයෙන් පෙන්නනවා යම් කිසි කෙනෙක් කිරි එළදෙනෙකුෙන් කිරි දෝල ගත්තට පස්සේ ඒවා දී කිරි බවට එක කොටසක්. ඊළඟට තවත් ටිකක් වෙලා යනකොට වෙඬරු බවට, ගිතෙල් බවට, ඊළඟට අපි ඔය කියන බටර් චීස් ඒ විදිහේ නොයෙකුත් ප්‍රභේදයන්ට ඇවිල්ලා එනකොට අර කවදාවත් එහෙම චීස් වල හරි එහෙම නැත්නම් බටර් වල හරි එහෙම නැත්නම් වෙඬරු වල හරි ආපහු අර මූලික தත්ත්වයේ තියෙනවයි කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරොත් ඒක වැරද්දක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතන දීකිරි තියෙනවයි කියලා. එතකොට පේනවා අරව වෙනස් වෙවි ගිහිල්ලා එහාට ගියාට පස්සේ අර මූලික ස්වරූපයෙන් වෙනස් වෙලා. නමුත් කෙනෙක් හිතනවා මේකෙත් තියෙන්නේ කිරිම තමයි කියලා. නමුත් කිරිම තමයි කියලා කිව්වට නැවත ඒ කිරි ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. අතීත අනාගත වර්තමාන වශයෙන් යම් කිසි කෙනෙක් නැවත කල්පනා කරලා පින්වත්නි
දැන් මේ අතීතේ හිටි මම තමයි මේ ඉන්නේ කියලා අතීතේ හිටි මම දැන් ඉන්නේ එක්කෙනා ළඟක් තියෙනවා කියලා කල්පනා කරන්න. ඊළඟට මේ අතීතෙන් හටගත්ත වේදනාව දැන් ඉන්න එක්කෙනා ළඟක් තියෙනවා කියලා කල්පනා කරන්න. අන්න අර කිරි ගැන කල්පනා කරනවා වගේ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා අන්න පපංච කියන්නේ අන්න ඒ විදියට වැහිලා අපිට තේරුම් ගන්නට බැරි අවස්ථාවකට මේ ඉන්ද්‍රිය ඥානය තුලම අපි ඒක නිදානයක් හැටියට එහෙම නැත්නම් අපි ඒකට හසු වෙලා මේ සසර ගමන් කරනවායි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පේනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati දැන් චක්කු විඥානං පටිච්ච කියන වචනය සඳහන් වුණා බුදුහාමුදුරෝ පෙන්වන්නේ ඒ පටිච්ච කියන්නේ දැන් හේතුඵල ධර්මයක්. කෙනෙක් විසින් සිද්ධ කරන දෙයක් නෙවෙයි. ඇහත් රූපයත් පදනම් කරගෙන කැමැත්තෙන්ම අපේ හටගන්න දෙයක් තමයි මේ විඥානය කියන්නේ. තින්නම් සංගති පස්සෝ ඒ තුනම එකතු වුණාම තමයි ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. දැන් අපි හිතනවා කෙනෙක් අතින් ඇල්ලුවාම දැන් මේ අතට තමයි ස්පර්ශය කියන එක ලැබුණේ කියලා. නමුත් අතට නෙවෙයි පේනවා. එතකොට අර චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මේ තුනම එකතු වුණු තැන තමයි ස්පර්ශය කියලා කිව්වේ. එතකොට ස්පර්ශය කියන එක පින්වත්නි මේ බුද්ධ දේශනාව තුළ ඊටාම ගැඹුරු ඉගැන්වීමක්. ඒක ලේසියෙන් කෙනෙකුට වටහා ගන්නට බෑ. බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ පෙන්නනවා අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියන වචන දෙකක් සඳහන් කරලා තිබෙනවා ස්පර්ශය කියන එක පෙන්වන්නට. දැන් අපි හිතනවා නම් අතින් ඇල්ලුවා අපිට අතට තමයි ස්පර්ශය කියලා ඒක වැරදි. එතකොට පේනවා අර මේ රූපයත් ඇසත් විඥානයත් මේ තුනම යම් අවස්ථාවක එකට හමු වුණාද අන්න එතන තමයි ස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ ස්පර්ශය කියන එකත් පින්වත්නි අපිට ඊටා ගැඹුරු දෙයක් නිසා කෙනෙකුට ධර්මයට අනුව තේරුම් ගන්නට අමාරුයි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අදිවචන කියලා කියන්නේ මොකද්ද? යම්කිසි දෙයකට ආරූඪ කරපු නම් කොටසක් වෙන්න පුළුවන්. ආරූඪ කරපු දෙයක් වෙන්නට පුළුවන් අදිවචන කියලා කියන්නේ. එතකොට දැන් අපි හිතමු මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූලික මහා භූත රූපයන්ට ආරූඪ කරපු තවත් රූප තියෙනවා ගොඩක්. එහාට බෙදීගෙන යනවා. මහා ගොඩක් අදිවචන. එතකොට මේ අදිවචන එකතු වෙන්න අර නාමය තුල එහෙම නැත්නම් මනස තුල පටිඝ කියලා කියන්නේ ගැටීමක් ඇති වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. පටිඝ සම්පස්ස කියන එක. එතකොට මේ අදිවචන කියන ඒවා ඇති වෙන්නේ කොහොමද? අපි ආකාර වශයෙන් බලලා මේකට අපි අදිවචනයක් ලබා දෙනවා. ඒ වගේම ලිංග වශයෙන් අපි බලලා ඒකට අදිවචනයක් ලබා දෙනවා. ඊළඟට නිමිත්ත වශයෙන්, උද්දේශ වශයෙන් නිමිත්තක් කියලා කිව්වෙත් අර ලිංග කියන එකමයි. ඊළඟට උද්දේශ කියලා කිව්වේ අපි විශේෂයෙන් මතු කරලා පෙන්නන යම් කිසි දෙයක් තමයි උද්දේශ කියලා කියන්නේ. අපි යම් කිසි මතු කරන්න ඕන දෙයක් වචනයක් තියෙනවා ඒක යටින් ඉරක් ඇදලා පෙන්නන්නේ. ඒ උද්දේශ කියලා කියන්නේ අන්න ඒ වගේ මතු කරලා පෙන්නනවා. අහවල් එක්කෙනාට වඩා මේ අහවල් එක්කෙනා මෙහෙමයි කියලා අපි මතු කරලා පෙන්නනවා. එතකොට පෙන්නනවා
ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, උද්දේශ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නොයෙකුත් ආකාරයෙන් අපි කල්පනා කරමින් රූපයට අදිවචනයක් ලබා දෙනවායි කියලා ආරූඪ කරපු නන් රාශියක් ඇති කරනවායි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ අදිවචන රාශියක් ඇති කරනකොට පින්වත්නි ඒ අදිවචන වැඩි වෙන්න නාමය තුල පටිගයක් ගැටීමක් ඇති වෙනවායි කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට පේනවා අදිවචන සම්පස්සේකුත් පටිග සම්පස්සේකුත් නිසා තමයි මේ පස්සපච්චය ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. ඒකේ තාම ගැඹුරු විෂයක් පින්වත්නි සමහර විට පැය දෙක තුනකින් ඒක විස්තර කළත් කෙනෙකුට තේරුම් ගන්නට බැරි තරමටම ධර්මයේ ඒක විස්තර කරලා තියෙනවා. මේ වගේ කෙටි දේශනාවකට ඇත්ත වශයෙන්ම ඒ කරුණු ප්‍රකාශ කිරීම උනත් මම හිතනවා ඒක අපි තුලත් තියෙන වරදක් කියලා මම කල්පනා කරනවා. ඒ මොකද දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ වාගේ දීර්ඝ සූත්‍රයක තමයි බුදුහාමුදුරුවෝ ස්පර්ශය කියන එක ඒ විදිහට දේශනා කරලා තිබෙන්නේ. ඒක ප්‍රශ්න කරමින් ප්‍රශ්න අසමින් නැවත නැවත දේශකයන් වහන්සේගෙන් ප්‍රශ්න අසමින් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විසඳන්න ඕන විෂය කොටසක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒක ගැඹුරු එකක්. එතකොට ඒ ස්පර්ශය අන්න අර විදියට ඇති වෙන ස්පර්ශය තුල තමයි බුදුහාඳුරෝ පස්සපච්චය වේදනා හිතේ විඳීමක් කියන එකක් හට ගන්නවා කියලා දේශනා කරන්නේ. එතකොට ඒ වේදනා යං වේදේති තං විතක්කේති අන්න යම් විඳීමකට කෙනෙක්පත් වෙනවද එතන විතර්කයක් හට ගන්නවා කියලා කිව්වා. දැන් මේ අත දන්නවා විතර්ක කියන්නේ මොනවද කියලා. විතර්ක කියලා කියන්නේ හිතේ පහළ වෙන සංකල්පන අදහස්. අපි කලින් බලපු රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් කෙරෙහි උනත් නැවත නැවත අර මන තුල ස්පර්ශ වෙමින් අර ස්පර්ශ කියන එක ඇති වෙමින් නැවත නැවත වේදනාවන් අලුත් වෙමින් නැවත නැවත අර විතර්කයන් පහළ වෙන්න පුළුවන්. දැන් මේ ඇත්තෝ අහලා තියෙනවා අර කාම විතර්ක කියලා જાතියක් තියෙනවා. ඊළඟ ව්‍යාපාද විතර්ක කියලා જાතියක් තියෙනවා. විහිංසා විතර්ක කියලා જાතියක් තියෙනවා. කාම විතර්ක කියලා කිව්වේ අර ඇලීම් වශයෙන් රාගය පදනම් වූ යම් යම් සංකල්පනා. ඒක මොන අවස්ථාවේදී වුණත් ඒක වයසට ගියයි කියලා වෙනසක් නැහැ. කෙලෙස් වයසට යන්නේ නැති නිසා අපි වයසට ගියාට ඒ කෙලෙස් ඕනම අවස්ථාවකදී ඒ විතර්ක වශයෙන් හිතේ සංකල්පනා පහළ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟ ව්‍යාපාද විතර්ක කියලා කියන්නේ හිතේ අමනාප ගතිය. ඒක තමන්ගේ ලෙඩ දුක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ඇසුරු කරන කෙනෙක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙයක් නිසා වෙන්න පුළුවන්. මේ විදිහට කුමන හෝ හේතුවක් නිසා හිතේ යම් ව්‍යාපාද විතර්ක පහළ වෙන්න පුළුවන්. ඊළඟට විහිංසා කියලා කියන්නේ මෙයාට හිංසාවක් කරන්න ඕනේ කියන අදහස. බනින්න ඕන, ගහන්න ඕන, එයාට අලාභයක් කරන්න ඕන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. පුතුජන මනසත් තුළ ඒ විතර්ක පහළ වෙන්න පුළුවන්. එතකොට තං විතක්කේති කියලා කිව්වේ එවැනි විතර්ක. එතකොට විතර්ක කියලා තා මේ ඇත්තෝ අහපු එකක් තියෙනවා. විතක්ක විචාර කියලා වචනයක් අහලා තියෙනවා. විතක්ක කියලා කියන්නේ හිතට නගා ගැනීම. එතකොට අර මූලික වශයෙන් හිතට නගා ගැනීම කියන එකයි විතක්ක කියලා කියන්නේ. දැන් වචී සංකාර, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා සංකාර කියලා කියන්නේ හිතේ වෙනස් වීමෙන් ඇතිවෙන සිතිවිලි ස්වභාවයකටයි සංකාර කියලා කියන්නේ. එතකොට වචී සංකාර කියලා මේ අත්ව අහනකොට අර වචී සංකාර කියලා කිව්වේ විතක්ක ਵਿਚාර දෙක. විතක්ක කියලා කිව්වේ මොකද්ද?
හිතලා තමයි වචන කතා කරන්නේ. දැන් හිතන්නේ නැතුව වචන කතා කරන්න බෑ. දැන් මම මෙයාට මෙහෙම කියන්න ඕන. මේ විදියට ඇහුවොත් මේ විදියට කියන්න ඕන. මේ විදියට දොස් කියන්න ඕන. මේ විදියට ಗುಣ කියන්න ඕන කියලා හිතනවා කලින්. ඒ හිතන එක තමයි එතන විතක්ක කියලා කිව්වේ. ඒ හිතලා කතා කරන නිසා ධර්මයේදී පින්වත්නි වචී සංකාර කියලා කිව්වේ විතක්ක ਵਿਚාර දෙකට. හිතලා කතා කරන නිසා වචී සංකාර කිව්වේ විතක්ක ਵਿਚාර දෙකට. එතකොට පේනවා දැන් එහෙනම් විතක්ක කියන එකේ මූලිකම ලක්ෂණය තමයි හිතට නගාගෙන ඒ හිතට නගාගත් අරමුණ නැවත නැවත යොදවමින් ඒ පැත්ත මේ පැත්ත කල්පනා කරමින් නැවත නැවත ඒ කල්පනා ලෝකේ නිමග්න වීම තමයි එතන ਵਿਚාර කියලා කිව්වේ. එතකොට බුදුහාමුදුරෝ පෙන්නනවා යම් විඳීමකට කෙනෙක්පත් වෙනකොට එයා තුල ඇති වෙන විතර්ක නිසා දැන් අපි හිතමු සුඛ වේදනා කියලා යම්කිසි රූපයක් දිහා බලලා සැප වේදනාවක් අනේ මෙයා ලස්සනයි කියලා විඳීමක් හිතේ පහළ වුණාම එතන විතර්කණය කරනවා. ඒක දිගට විතර්කණය කරනවා මෙයා ආයේ දකින්න තියෙනවා නම් හොඳයි එහෙම නැත්නම් ලබා ගන්න තියෙනවා නම් හොඳයි මේ ආදි වශයෙන් නැවත නැවත විතර්කන අන්න ඒක තමයි විතර්කන කියලා කිව්වේ. ඒ විතර්කණය කිරීම තුලින් පින්වත්නි බුදුහාමුදුරෝ පෙන්නනෝ තං පපංචේති ප්‍රපංච කියන අර ගැඹුරු තත්වයකටපත් වෙනවා. මේ ඉන්ද්‍රිය ඥානේ ඊටාම ඕලාරිකම අවස්ථාව හැටියට තමයි බුදුහාමුදුරුවෝ පපංච කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ඉන්ද්‍රිය ඥානය තුල තියෙන ඊටාම සුළු අවස්ථාව තමයි මේ සංඥා කියන අවස්ථාව. මේ මට ආවේ රූප සංඥාවක් කියන එක. ඒ සංඥා කියන එකෙන් මේ සංඥාවම තමයි පින්වත්නි අර වේදනාවක් බවට ඊළඟට විතර්කණයක් බවට ඊළඟට ප්‍රපංචයක් බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එහාට මේ ඉන්ද්‍රිය ඕලාරික වෙන ආකාරය තමයි උන්වහන්සේ දේශනා කරේ. එතකොට පේනවා මේ වැහි යන ආකාරයක් පෙන්눔 කරන්නේ. පිටින් නෙමෙයි තමා තුල වැහි යන ගතියක් තියෙනවා නම් මේ පටිච්ච ක්‍රමය එහෙම නැත්නම් මේ හේතු ප්‍රත්‍ය ක්‍රමය බුදුහාමුදුරෝ පෙන්වන්නේ අර අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන පටිච්ච ක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. අර එහාට වැහෙන ගතිය. සංඥා තත්ත්වෙන් වේදනා තත්ත්වය වේදනා තත්ත්වෙන් විතර්ක තත්ත්වය විතර්ක තත්ත්වෙන් අර පපංච කියන ප්‍රමාදයටම හේතු වුණු එහෙම නැත්නම් අර සාංශාරික බැඳගත් මායාවක් බවට පත් වෙන්න තමන්ට ගැලවෙන්න බැරි තැනකට තමන්පත් වෙනවයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට පින්වත්නි ඒක උදාහරණයක් වශයෙන් පෙන්වනවා නම් අපිම මනසේ ගොඩනගා ගන්න මේ සුළු දෙයක් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා වැහිලා ගිහිල්ලා තමාටම හිතා ගන්නට බැරි මහා පර්වතයක් බවට පත්වීම තමයි මේ ප්‍රපංච කියලා කියන්නේ. ඒකට උදාහරණයක් ඕනනම් කියන්න පුළුවන්. අර පැරණි ගැමි කතාවක් තියෙනවා. මන්ත්‍රකාරයෝ 3 දෙනෙක් ගමනක් යනකොට වලසෙකුගේ ඇටසැකිල්ලක් දැකලා ඒ මන්ත්‍රකාරයෝ 3 දෙනා කතා කරගත්තා මේ වලසට පණ දෙන්න ඕනේ කියලා. ඉතින් එක්කෙනෙක් කරවරේ අර ඇට ටික එක්කෝම එකතු කරලා පිළිවෙලට හරි ගැස්සුවා. අනිත් එක්කෙනා එයාට මසුත් හරි ගැස්සුවා. ඊළඟට ශරීරේ අවුමනා කරන. අනිත් එක්කෙනා මොකද්ද? එයාට පණ දුන්නා. ඒ පණ දුන්නට පස්සේ මොකද දුන්නා මේ 3 දෙනාම වලහාට ගොදුරු නැහැ කියලා තමයි ඒ කතාවේ සඳහන්. එතකොට පේනවා දැන් අර සංකල්ප කියන ඒවා ක්‍රමක්‍රමයෙන් ගොඩ නැගිලා අප තුලම ඇතිවෙච්ච සංකල්පනාවලට අපි ගොදුරු වෙනවා.
එතකොට පේනවා මේ සත්වයා පුජ්‍යලයා මම කියන සංකල්පනා ටිකත් අන්න එහෙම ආපු එක. එහෙනම් සත්වයාට අපි යට වෙලා ඉන්නවා. මමට යට වෙලා ඉන්නවා. ඒවත් අර විදියට අර සංඥා හැටියට ඇවිල්ලා ඊළඟ විඳීම් හැටියට ඇවිල්ලා විතර්කණයේ බවට පත් වෙලා ඊළඟට ඒවා ප්‍රපංච බවට පත් වෙලා අපිට බිඳින්න බැරි. ඒ කියන්නේ නිෂ්පපංචයක් බවට පත් කරන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. නිෂ්පපංච කියලා කිව්වේ පින්වත්නි නිවන් අවබෝධයයි. එතකොට පේනවා අර අපි තුල තිබෙන අර ඉන්ද්‍රිය ඥානයේම ඕලාරික තත්යකට ක්‍රමක්‍රමයෙන් පත්වීම ගැනයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඥාන සම්පයුක්ත මිනිස්සෙකුට පින්වත්නි මේක ටිකක් තේරුම් ගන්න පුළුවන්. මේක අවබෝධ නුනට දැන් තමන් අහුවෙලා ඉන්න මේ තමාම ගොඩනගාගත්ත මේ භයානක தત્ත්වය මොකද්ද කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ අවබෝධය ලබාගත් මොහොතේ ඉඳලම තමන් තේරුම් ගන්න ඕන තවදුරටත් මේ වැහිීමට ඉඩ දෙනවද? එහෙම නැත්නම් අපි මේ ඉන්ද්‍රිය පිළිබඳ මීට වඩා අවදීන් වාසය කරනවද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ලෝකයේ කියන පපංච සංඥා සමුදාචරಂತಿ එහෙනම් ලෝකේ කියලා කිව්වේ ඔන්න ඔය ටිකට. මොනවටද? අර සංඥා මාත්‍රයේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙච්ච ප්‍රපංච කියන අවස්ථාවටපත් වුනහම තමයි අපි ලෝකය කියන එකක් හරි ගස්සගෙන තින්නේ. නැත්තම් බුදුහාමුදුරුවන්ගේ ආර්ය විනය තුල පින්වත්නි වෙනත් බාහිර ලෝකයක් ගැන කියන්නේ නැහැ. මේ දුක උපදවන ලෝකය ගැන විස්තර කරනකොට උන්වහන්සේ විස්තර කරන්නේ ඒ කාරණාව ගැන. දැන් එතන සඳහන් වෙච්ච වචනයත් පින්වත්නි ඊටාම වැදගත්. ඒ තමයි නිවන් අවබෝධ කරන කෙනෙක් දැනගන්න ඕන ලෝකය තමයි ආර්ය විනය තුල උගන්වන ලෝකය. ආර්ය විනය කියලා කියන්නේ මේ පපංච නිෂ්ප්‍රපංච බවට පත් කරන්නට අවශ්‍ය කරන කරුණු ටික, අවශ්‍ය කරන සීමාව, අවශ්‍ය කරන දේ ඊට පරිබාහිර දේ කොච්චර දැනගත්තත් කෙනෙකුට මේකෙන් නිදහස් වෙන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට පේනවා ආර්ය විනය තුල ලෝකය කියලා කිව්වේ මේ සලායතනය තමයි. ඒ සලායතනය තුල බුදුහාමුදුරෝ මේ ඉන්ද්‍රිය ඥානය ඕලාරික වෙවි ගමන් කරන ආකාරය පෙන්වුවා. ඒ තමයි අර සංඥා තත්ත්වේ, වේදනා තත්ත්වේ, ඊළඟට විතර්ක තත්ත්වේ, ඊළඟට ප්‍රපංච තත්ත්වේ. ඔන්න ඔය ටික තමයි ලෝකය කියන එකක් හරි ගස්සලා තියෙන්නේ. ලෝකය කියන එක. එතකොට දැන් ලියා ගන්න ඕන නම් අපි කරන්න ඕන මොකද්ද පින්වත්නි? මේ එක පැත්තකටම වැහි යන මේ මාර්ගය අපි තේරුම් ගන්න ඕන පළවෙනි කාරණේ. ඒ තේරුම් ගැනීමෙන් අන්න යාට ලැබෙන මුල්ම අවස්ථාව තමයි මේ සංඥා කියන එක. අපිට මේකෙන් මෙතනින් නිදහස් වෙන්න මේ සංඥාවක් හැටියට තේරුම් ගන්නට පුළුවන්ද? එහෙම තේරුම් ගන්නට බැරි වුණොත් පින්වත්නි දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ පඨවි කියන සංඥාවෙන් අයින් වෙන්න ඕන නම් මේ තද ගතිය කියන එක අපි තේරුම් ගන්න ඕනේ කියලා. ඊළඟට ආපෝ සංඥාව තේරුම් ගන්න ඕන නම් මේ වැగిරෙන ගතිය අපි තේරුම් ගන්න ඕනේ කියලා. ඊළඟට වායෝ කියන සංඥාව තේරුම් ගන්න ඕන නම් අපි මේ විසිරෙන ගතිය තේරුම් ගන්න ඕනේ. තේජෝ කියන සංඥාව තේරුම් ගන්න ඕන නම් මේ උණුසුම් ගතිය අපි තේරුම් ගන්න ඕනේ කියලා. නමුත් ඒක පිටින් තේරුම් ගත්ත කියලා එකකින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට උදාහරණ වශයෙන් කියනවා නම් දැන් කෙනෙකුගෙන් ඇහුවොත් මේ මේසේ හරි එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ කොටසක් හරි අල්ලලා දැන් තමන්ට පටවි ගතිය දැනෙනවද කියලා ඕ මට පටවි ගතිය දැනෙනවා කියයි මේ තද ගතිය ටිකයි පටවි කියලා කියන්නේ. එතකොට මේ තද ගතිය කියලා කිව්වට පිටින් ඒ තද ගතියෙන් අපි අයින් වෙන්න උත්සාහ කළාට පින්වත්නි අපිට අයින් වෙන්න බෑ.
බුදුහාඳුරෝ මෙතන සංඥාව කියලා කිව්වේ පඨවි සංඥාව. ඒ සංඥාව කියන එක තියෙන්නේ එතන නෙවෙයි. අර අතවත් අතින් ස්පර්ශය කරන තැනවත් නෙවෙයි සංඥාව කියන එක තියෙන්නේ. සංඥාව කියන එක තියෙන්නේ මේ චිත්තසංතානය තුල. අපි ඒකට කියනවා රූප සංඥා කියන වචනේ පාවිච්චි කරනවා. නිකන් අපිට ඒක තේරුම් ගන්නට බැරි හින්දා නිකම්ම සංඥා කියන්නට බැරි හින්දා අපි ඒකට පාවිච්චි කරන වචනයක් රූප සංඥා. ඒ රූප සංඥා කියන්නේ මේ ඇහැට පේන නිසා නෙවෙයි. ඇහැට පේන්නේ මොනම රූපයක්වත්. බුද්ධ ධර්මයට අනුව ඇහැට රූප පේනවා කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. රූප සංඥාව කියන එක පේන්නේ ඒ සංඥාව පහල කර නාම ධර්මයට හිතටමයි රූපේ පේන්නේ. එතකොට පේනවා දැන් එහෙනම් පේනවා කියන එක චක්කු විඤ්ඤාණ අර හිතටමයි පේන්නේ. ඇහෙනවා කියන එක සෝත විඤ්ඤාණ ඒ හිතටමයි පේන්නේ. එතකොට පේනවා ඇහෙනවා පේනවා දකිනවා කියන වචනෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මොකද්ද? අර රූප සංඥාව ඊළඟට ශබ්දයක් වශයෙන් එන්නේ එතනත් රූප සංඥාවක්. ඒ රූපේ දැනීම තමයි හිතට දැනෙන්නේ. එතකොට පේනවා දැන් පඨවි කියන සංඥාව. අන්නේ පඨවි කියන සංඥාව තමයි අපේ චිත්තසංතානය තුල තියෙන්නේ. ආපෝ කියන සංඥාව තමයි අපේ චිත්තසංතානය තුල තියෙන්නේ. තේජෝ කියන රූප සංඥාව තමයි අපේ චිත්තසංතානය තුල පවත්වන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ මහා භූත රූපයොත් රූපයන්ගෙනුත් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න පුළුවන් නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ මහා භූත රූපයන්ගෙනුත් අයින් වෙනවා කියන එකයි. දැන් අපි කාලයක් පින්වත්නි අපේ බෞද්ධ පිරිස දැනගෙන හිටියා මේ සත්‍යයක් පුජ්‍යලයක් නැහැ මෙතන තියෙන්නේ නාම රූප දෙකක් කියන එක. ඊළඟට තවදුරටත් එහාට කල්පනා කරා මේ නාම රූප දෙකකුත් නැහැ රහතන් වහන්සේ තුල මේ නාම රූප දෙකත් අයින් කරනවා. එහෙමනම් පරමාර්ථ වශයෙන් ගත්තාම මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ කියන වචන පාවිච්චි කරන්න පටන් ගත්තා. පරමාර්ථ කියලා කිව්වේ මොකද්ද? සත්‍යේ පුජ්‍යලේ කියන එකක් ඇත්ත වශයෙන්ම නැහැ. තියෙනවා කියලා කියන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ. බුදුහාමුදුරුවෝ එහෙම දේශනාවක් කළා නැහැ. ඒක අපි ගත්ත වැරදි අදහසක්. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ පරමාර්ථ ධර්මයක් හැටියට පරමාර්ථ කියලා කියන්නේ පරම අර්ථය ලබා දෙනවා නම් එච්චරයි තියෙන්නේ කියන එක. එතකොට ඒව තියෙනවා නම් බුදුහාමුදුරුවෝගේ ධර්මයේ අනුව පේන්න ඕන රහතන් වහන්සේ ළඟත් ඒව තියෙන්න ඕන. රහතන් වහන්සේ ළඟ ඒව දකින්න නැහැ. ඒ මොකද මේ පිටින් අපි කොච්චර පඨවි ආපෝ තේජෝ වායෝ අයින් කරන්නට උත්සාහ කළත් පින්වත්නි අපේ උපාදාන මනස තුලමයි මේ මහා භූත රූපයොත් läගගෙන ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා රහත් වෙනවා කියලා කියන්නේ එක්තරා විදියක පින්වත්නි මේ මහා භූතයන්ගෙනුත් අයින් වීමයි. දැන් ඒක උන්වහන්සේ දේශනා කරනවා එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. රහතන් වහන්සේගේ සිත තුල එහෙම නැත්නම් විඥාණය තුල ඒකට පාවිච්චි කරපු වචනේ අනිදස්සන විඥාණය කියන එක. ඒ විඥාණය තුල මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයොත් නගාදති පිහිටන්නේ නැත මහණෙනි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ මොකද? එතකොට මේ කියන විදියෙන් තිබුණු දෙයක් නෙවෙයි මේ රූප සංඥාවක් එතන තිබුණේ. පඨවි කියන රූප සංඥාව, ආපෝ කියන රූප සංඥාව, තේජෝ කියන රූප සංඥාව, වායෝ කියන රූප එහෙනම් පේනවා මේ සංඥා කියලා කියන්නේ මනස තුල අරක්ගත්තා වූ රූප සංඥාවටයි. එහෙනම් නාමයත් එක්ක එකට උපදින්න පින්වත්නි රූප සංඥාව. එතකොට නාම රූප සන්තතියක් කියලා කියන්නේ මොකද්ද? අර නාමයත් එක්ක හටගන්නා වූ රූප සංඥාව. ඒ රූපයයි. මේ රූපය නාමයත් එක්ක හටගන්නේ නැහැ. මේ රූපය බාහිර එකක්.
ඒ බාහිරයක කොච්චර බෙද බෙදා වෙන් කරන්නට ගියත් මේ රූපයෙන් අයින් වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ අන්නේ කාරණා. එතකොට ඒකත් ටිකක් ගැඹුරු විෂයක් පින්වත්නි. නමුත් කලබල වෙන්න එපා. අපි ඉදිරියට දේශනා නිශ්ශබ්දව ශ්‍රවණය කරනකොට හිත තැන්පත් කරගෙන අපිට මේවා තේරුම් ගන්නට යම් අවස්ථාවක් ලැබෙනවා. එතකොට පේනවා මේ නාමය කියලා කිව්ව අර රූප සංඥාව ඇසුරු කරන නාම ධර්මයත් ඊළඟට ඒ නාම ධර්මය දිගට පවත්වන්නට හේතු වෙන රූප සංඥාවත් හටගන්නේ කොහොමද? අර ඇහැ කන නාසය දිව ශරීරය මන කියන ආයතන බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි ගමන් කිරීමෙන් තමයි අර රූප සංඥාව හටගන්නේ. ඒ රූප සංඥාවෙන් තමයි පින්වත්නි තං වේදේති. අන්න එතන තමයි විඳීමක් කියන එකක් හටගන්නේ. එතකොට විඳීම කියන එක තිබුණේ අර නාම ධර්මයත් එක්ක හටගත්ත රූප සංඥාවෙන් ලබාගත්තා වූ විඳීම. අන්නේ විඳීම අනුව තං විතක්කේති. එතන තමයි සංකල්පනා පහළ වෙන්නේ. ඒවට කියනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ආදී වශයෙන් දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනෝ මේ මහණෙනි මේ විතක්ක කියන ඒවා සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්න ඕන නම්, අයින් කරන්න ඕන නම් කාම විතක්කස්ස පහනාය නෙක්ඛම්ම විතක්කෝ භාවේ තබ්බං. නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරන්න ඕන, අතහැරීම කියන එක. එතකොට අතහැරීම කියන්නේ අර විතර්කයේ අතහැරීම නෙමෙයි. අර රූප සංඥාව අතහැරීම ගැනයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ රූප සංඥාව යම් කිසි කෙනෙක් අතහැරියොත් අර කාම විතර්කයේ අතහැරියා වෙනවා. එතන ගැඹුරු දෙයක් පින්වත්නි. ඒවා අපි පිරිසුදු කරගන්න ඕන ඉදිරි දේශනාවලදී. ඊළඟට අර විතර්කණය ඇති වෙමින් ඊළඟට තං පපංචේති ප්‍රපංච බවට පත් වෙනවා. ඒ ප්‍රපංචයක් තමයි අපි උදාහරණයක් ගත්තොත් අර මමයි කියලා ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා එතකොට පේනවා මේ ඇහැද රූපයද කනද ශබ්දයද එහෙම නැත්නම් විඥාණයද වේදනාවද මේ එකක්වත් නෙමෙයි මමයි කියලා කිව්වේ. ඒව වෙන වෙනම ගත්තොත් ඒ එකක්වත් මම නෙමෙයි. නමුත් අර දොවාගත්ත කිරි කොටසක් දී කිරි වෙඬරු ගිතෙල් ආදී වශයෙන් හැදි වෙනස් වෙවි ආව වගේ අන්න තං පපංචේති තතෝ නිදානං පපංච සංඥා සමුදා චරಂತಿ. අන්න ප්‍රපංචයක් ගොඩ නැගුණ අපිට මේක පෙන්වන්නට බැරි. එතකොට අන්න ඒ හදිච්ච ප්‍රපංච එහෙම නැත්නම් මමේ කියන මේ තද ගතිය එතන ඉඳගෙන ඒ ප්‍රපංචයට තතෝ නිදානං ඒකත් එක්ක තමයි අපි ගමන් කරන්නේ. ඒ කියන්නේ මමත් එක්ක තමයි හැම මොහොතකම ගමන් කරන්නේ. මේ මනුෂ්‍ය ජීවිතේ නෙමෙයි මෙතනින් අත්හැරිලත් ඒ ප්‍රපංචය අප අත්හරින්නේ ආපහු වෙන ජීවිතයක් ලැබුණත් ආපහු අර මමේ කියන තැනින් තමයි පටන් ගන්න. එතකොට මේ විදිහට සංසාරේ බොහෝ කාලයක් මේක අයින් කරගන්න බැරි තරමටම මේ ඉන්ද්‍රිය ඥානය ඕලාරික තත්වයන්ට පත්වී වැහි යන සංසාරයක් ගැනයි අපේ බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට අපි ඒ නිසා පින්වත්නි මේ සංඥාව තවදුරටත් එහාට ගිහපු රූප සංඥාව ඊළඟට ඒකෙන් හටගන්න වේදනාව ඒ රූප සංඥාව තුළ ගොඩ නැගෙන විතර්කාදී වශයෙන් අපිට අද විදර්ශනා නුවණ මේ හැම එකක් කෙරෙහිම යොදවන්න පුළුවන් නම් අපේ එක පටන් ගන්නම තැන තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අපිට ආරක්ෂා කරගන්න. ඉන්ද්‍රිය සංවරය කියන එක ගැඹුරෙන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ අර විදර්ශනා නුවණින් ඒක විනිවිද දැකලා විග්‍රහ කරගන්න පුළුවන් කෙනෙකුට විතරයි. නැත්තම් මේ ඇහැ සංවර කරගන්නේකට සංවර කරන්න බෑ. මේ කිසිම ඉන්ද්‍රියක් එහෙම සංවර කරන්න බෑ. ඒ නිසා මේ අය මේ ඉන්ද්‍රිය ඥානය ගැඹුරෙන් දකින්ට තමන්ගේ විචාර බුද්ධිය
ඒ වගේම විවේක බුද්ධිය යොමු කරලා මේ බුදුහාමුදුරෝ දේශනා කරන සූත්‍රය. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඇහුවා බුදුහාමුදුරනේ මේ සූත්‍රය ගැඹුරු වගේම ඊටා මිහිරි එකක්. මේක හරියට අර කුසගින්නෙන් හිටි කෙනෙකුට මී වදයක් ලැබුණාම ඒ එක එක පැත්ත හරවමින් අනුභව කරනවා වගේ රස විඳිනවා වගේ ඊටාම රසවත් මේ සූත්‍රය එහාට යන්න. ඒ නිසා බුදුහාඳුරනේ මේකට මොකද්ද කියන නම කියලා අහුවම එහෙනම් ආනන්ද මේකට මදුපිණ්ඩික මී පිඬ කියන වචනේ පාවිච්චි කරන්න කියලා උන්වහන්සේ නමක් ඒකට දාලා තියෙනවා. එතකොට පේනවා මේ ඇත්තන්ට මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රයේ ඊටාම පුංචි කොටසක් යන්තම් තැරවිලා යන කොටසක් විග්‍රහ කරන්නට මම පොඩි දරුවෙක් නැගී හිටින්ට අර වැටි වැටි වාරු ගන්නේ අන්න ඒ වගේ වාරුවක් ගත්තා. මම දීර්ඝ කාලයක් ධර්ම දේශනා කළත් අවුරුදු 36ක් මේ ජීවිතේ කාලය ගත කළත් පින්වත්නි මම තාම දනගගා වැටෙනවා මේක කියා ගන්නට බැරුව. මොකද අර ලැබිච්ච අවබෝධය එක පැත්තකින් වචන වලට නගන්න අමාරුයි. නැවත නැවත ඇහිීමෙන් තමයි මේ ධර්මය අවබෝධ කරගන්නට මේ අයට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඊට වඩා දිග අනුශාසනාවක් කරන්නට බෑ. එත්තාවතා චම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මේ පරලෝකීය සියලුම ඥාතීන් ඇතුළු මේ සෑම දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා.